අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා විවේකී ඉරිදා දවසේ සතියන්ත ජාතික පුවත්පත් වෙත අපේ අවධානය යොමු කරන්නටයි අපි සූදානම් වෙන්නේ. අද කාලගුණය ගැන සඳහන් කරනකොට කොළඹ ප්‍රදේශයේ අගනගරය ආශ්‍රිතව නම් ටිකක් වර්ෂාපතනයේ සහිත කාලගුණයක් තියෙන. ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ දවස්වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. මේ වැසි සමයත් එක්ක ඇතිවෙන ඊළඟ අවදානම් තත්ත්වේ නායෑම් ගම්වතුර තත්ත්වයන්ට අමතරව බෝන රෝගවල වැඩිවීමක් වෙන්න පුළුවන් කියලාත් පුවත්පත්වල අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ ගත්තාම දේශපාලන කරලිය ගත්තාම දේශපාලන කරලියේ බොහෝ කාරණා පිළිබඳව අවධානය යොමු වෙලා තිනවා. විශේෂයෙන්ම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මොන වගේ වෙයිද? ඒ පිළිබඳ විවිධ අදහස් මේ වෙනකොට මාධ්‍ය ඔස්සේ පළ වෙන්නට පටන් අරන් තියෙනවා. ගින්න නිවුණත් නිව් ඩයමන්ඩ් තෙල් නැව පිළිබඳවත් කතා බහ තාමත් නැකී ගිහිල්ලා නැහැ. ඊළඟට මේ නැවට මොකද කරන්නේ? කොහාටද අරගෙන යන්නේ? මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග මොන වගේද? මේ කාරණා පිළිබඳවත් අද ජාතික පුවත්පත්වල තොරතුරු අනාවරණය කරලා තියෙනවා. අපි සූදානම් වෙනවා මුලින්ම 20 ගැන කතා කරන්න. 20 ගැන ජනාධිපතිතුමා මොකද කියන්නේ? මව්බිමේ මෙන්න මේ විදිහටයි සටහන් කරලා තියෙන්නේ. 19 හොඳ දේවල් රකිමින් 20 ගෙන එනවා ජනාධිපතිතුමා පසුගිය දවසක කරපු ප්‍රකාශයක්. 19 වෙනි සංශෝධනයේ ඇතැම් යහපත් ලක්ෂණ තවදුරටත් තබා ගනිමින් එම සංශෝධනයන් පනවා ඇති බාධා ඉවත් කොට ඉදිරියට යෑම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. සියල්ල එකවර කරන්න බෑ. ඊට සෑහෙන කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත්ව තිබෙනවා. මූලික අරමුණ ජනාධිපති දුර කාලයේ නොවෙනස්ව පවත්වාගෙන යමින් ඉදිරි වැඩ කරගෙන යාම බවද ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණ තීන්දුවට තමා කිසිදු බලපෑමක් නොකළ බවද ජනාධිපතිතුමා පසුගිය දවසක ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 20 වෙනි කමිටු වාර්තා 20 ගැන කමිටු වාර්තාව මේ සතියේම අගමැතිට බාර දෙනවා කියලා අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා. ජනමත විමසුමකට අදාළ කිසිදු වගන්තියක් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත නොවන බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද ආණ්ඩු පක්ෂයේ කමිටු වාර්තාව මේ සතියේදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දීම නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සංශෝධන අවශ්‍යද නැද්ද කියා ආණ්ඩු පක්ෂයේ කමිටුව විසින් සාකච්ඡා කර තීරණය කරනවා කියලා තමයි අද මව්බිම් පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. කොහොමුණත් ලංකාදීප පුවත්පතේ වාර්තාවකට අපි යන්නට සූදානම් වෙනවා 20 ගැන විපක්ෂය මොකද කියන්නේ? 20ට එරෙහිව විපක්ෂය පෙළ ගැසෙයි කියලායි ලංකාදීපය අද වාර්තා කරලා තියෙන්නේ. 20 වෙනි සංශෝධනයේ පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි දෙමළ සංධානය පවසනවා. දැනට මේ පිළිබඳ සමගි ජන බලවේගයේ සමග සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ අතර ඉදිරියේදී තවත් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වෙන බව එම සංධානයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කරනවා කියලා ලංකාදීප ඉරිදා සංග්‍රහය අද තොරතුරු වාර්තා කරලා තියෙද්දී විපක්ෂයේ 10ක් 20ට සහාය දෙන සූදානමක කියලා මව්බිම තවත් තොරතුරක් ප්‍රධාන පුවත විදිහට වාර්තා කරනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට විපක්ෂයේ 10ක් සහාය දෙන්න සූදානම් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ විවාද කර ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත බවත් තවත් පිරිසක් විපක්ෂයේ සිටිමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවට ගෙනෙනු ලබන අනපනත් ඇතුළු යෝජනාවලට සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එම කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළා කියලායි අද මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේක තහවුරු කරන තවත් තොරතුරක් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරලා තියෙනවා. මේ විදිහට ඇමති මාරුවක් අලුත් මුහුණුවක් කියලා සඳහන් කරනවා. ඇමති මාරුවක් වෙනවලු, අලුත් මුහුණු කීපයකුත් එකතු වෙනවලු. අයවැයට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වන විපක්ෂ දේශපාලන නියෝජිතයන්ටද ඇමති දුර ලබා දීම එම කැබිනට් සංශෝධනය මගින් සිදු කිරීමට නියමිතයි කියලා අද දිවයින ඉරිදා සංග්‍රහය තොරතුරු වාර්තා කරලා තියෙනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේවායේ ඇත්ත නැත්ත මොන විදිහට පක්ෂ විපක්ෂ මාරු වීම සිදු වෙයිද, 20 වෙනි සංශෝධනයට කී දෙනෙක් සහයෝගය දක්වයිද, මේ කාරණා පිළිබඳව තවත් බොහොම කෙටි කාල සීමාවකදී අපිට තොරතුරු හරියටම දැනගන්නට හැකියාව ලැබෙයි. මොකද අයවැය
යෝජනාව 2021 වර්ෂයට අදාළව අයවැය යෝජනාව ඉදිරිපත් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේ මැද හරිය වෙනකොට. ඊට කලින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තමයි රජයේ මේ වෙනකොට ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේදී මේ කාරණා මොන විදිහට සිදුවේද කියන කාරණේ පිළිබඳව අපට දැක් ගන්නට හැකියාව ලැබෙයි. මෙහෙම ඇමති මණ්ඩලයේ වෙනසක් වෙනවා නම් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මේ විදිහට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දක්වන්න එනවා නම් මේ කාරණා පිළිබඳව තවත් මාසයක් වගේ කාලයක් තුල හරියටම අපට තොරතුරු දැනගන්නට හැකියාව ලැබෙයි. අපි ඊළඟට අවධානය යොමු කරන කාරණේ තමයි නිව් ඩයමන්ඩ් නෞකාව පසුගිය දවස්වල වැඩි කතාබහට ලක් වුණු මාතෘකාවක් බවට පත් වුණා. මේක මේ ලංකාවේ මුහුදු කලාපයේ තියෙන නිසා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක හමුදාව මේ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ වෙනකොට මේ ගින්න සම්පූර්ණයෙන්ම නිවලා තියෙනවා. මේ ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. මේක යම් ආකාරයක මේක හානියක්පත් වුණා නම් නැත්නම් මේ තෙල් කාන්දු වෙන්න පටන් ගත්තා නම් ඒක ලෝකේ වුණු දැවැන්ත පරිසර විනාශයක් බවට පත් වෙනවා කියලා තමයි කතාබහට ලක් වෙලා තිබුණේ. මේ ගැන අද ලංකාදීපයේ තොරතුරක් වාර්තා කරනවා. මේ විදිහට ගිනිගත් තෙල් නැවට නීති පියවර ගැනීම අඩමාණයි කියලයි වාර්තා කරන්නේ. නැගෙනහිර මුහුදු තීරයේ සංගමන් කන්ද තුරුවට නාවික සැතපුම් 38ක් දුරින් ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සංකීර්ණ ප්‍රශ්නයක් බව සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය සඳහන් කරනවා කියලායි සඳහන් කරන්නේ. මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. මුහුදු සීමාවේ තමයි තියෙන්නේ. නමුත් මේකේ ඉදිරි නීතිමය පියවර මොන වගේ වෙන්න ඕනද කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. එක පැත්තකින් මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වෙනකොට විශාල පිරිවැයක් දරන්න සිදු වෙලා තියෙනවා. නාවික හමුදාවට, ගුවන් හමුදාවට, ඉන්දියාවේ පිරිවැයට වඩා අපිත් දැවැන්ත පිරිවැයක් දාලා තියෙනවා. මේවා කොහොමද අත් කරගන්නේ? ඒ වගේම යම් ආකාරයක සාගරයට තෙල් ප්‍රමාණයක්, දැවි තෙල් ප්‍රමාණයක් මිශ්‍ර වෙලා තියෙනවා. මේක මේ වෙනකොට රසායනික ද්‍රව්‍ය යොදලා එක මැඩ පවත්වලා තියෙනවා. මේ ඔබ දකින්නේ මේ නැවේ දර්ශන. මේ වෙනකොට මේ ගැන වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා මේ කාරණේ පිළිබඳවම තවත් තොරතුරකට. ඒ තමයි ඩයමන්ඩ් ගින්නේ රහස් හොයන්න මේ වෙනකොට CID සූදානම් වෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගැනත් අද තොරතුරු තියෙනවා. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධිය යම්කිසි වරදක් මත සිදු වූවක්ද, එසේත් නොමැතිනම් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳ විමර්ශන කිරීම සඳහා එම නෞකාවේ නෞකා ගමන්ට අදාළ මුහුදු ගමන් පටිගත කිරීමේ යන්ත්‍රයේ අන්තර්ගත පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස මේ වෙනකොට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නෞකාවට අදාළ සමාගමේ මෙරට ශිපින් ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දීලා තියෙනවා. අර ගුවන් යානාවල කළු පෙට්ටිය වගේම නෞකාවට අදාළ ගමන් සටහන් වෙන ඒ තොරතුරු සියල්ලම මේ වෙනකොට රහස් පොලිසියට ලබා දෙන්න කියලා තමයි නියෝග කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගැන අද තොරතුරු කිහිපයක්ම වාර්තා වෙනවා මේ ඇතුල් පිටුවල මොනවද මේ වගේ ඉදිරි කටයුතු පිළිබඳව කියන කාරණේ ගැන. මේ අරුණ පුවත්පතෙන් අපි තෝරාගත්තා නැව ගිරුණොත් බෑන්චූන්, තෙල් කාන්දු වුණොත් නැව මුහුදේ ගිල්වා දාන්නත් අපට පුළුවන් කියලා. මේ කාරණේ පිළිබඳව තමයි සවිස්තරාත්මකව සඳහන් කරලා තියෙන්නේ. මේ විශේෂයෙන්ම 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත පිළිබඳව සංශෝධිත පනතට අනුව මෙම නෞකාව අනතුරට පත් වූ මුහුදු කලාපය පිළිබඳ මුලින්ම අවධානය යොමු කළ යුතුයි. එහිදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව වන්නේ නාවික සැතපුම් 200ක් මුහුද දෙසටත් ගොඩබිමේ මීටර් 300ක් ලෙසින් තමයි සඳහන් වෙන්නේ. මෙම නෞකාව අනතුරට පත් මුහුදු කලාපයේ ශ්‍රී ලංකාවට අයත් අතර නෞකාව තවමත් තිබෙන්නේද මෙරට මුහුදු සීමාවේ කියලා තමයි සඳහන් කරන්නේ. දැනට මෙම නෞකාවේ කපිතාන්වරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ එහි නැහැ. ඒ අනුව නෞකාව මෙහෙයවීමට හෝ නෞකාවට ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් තුළ ලබා දෙන විධාන ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක කිරීමටද නොහැකි කියලා සඳහන් වෙනවා. ඒ වගේම එම තත්ත්වය තුළ නෞකාවේ තෙල් වැගිරීමක් සිදු වුවහොත් ඒ ගිල්වා දැමීම දක්වා වූ ක්‍රියාමාර්ග ගැනීමට තරම් මේ පනත ප්‍රකාරව අපිට බලයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව නෞකාවේ ඉන්ධන සම්බන්ධයෙන් මෙන්ම නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවට කියලා තමයි මේ ලිපියේ සටහන් කරලා තියෙන්නේ. MT නිව් ඩයමන්ඩ් නෞකාව ඇත්තේ මෙරට මුහුදු සීමාවේ නිසා මේ සියලු තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ. අපිට කොහොමුණත් මේ විශාල විනාශයක් වළක්වා ගන්නට මේ වෙනකොට ගුවන් හමුදාව, නාවික හමුදාවේ දායකත්වය තුළ අපට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ නැව විතරද මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙන්නේ? ලෝකේ මීට කලින් මෙහෙම නැව්වලට මේ වගේ දේවල් සිද්ධ වෙලා නැද්ද? ඒ ගැන තොරතුරු තියෙනවා සිළුමිණ පුවත්පතේ. සාගරයේ හඬවමින් ගිලී ගිය තෙල් නැව්. මෙහෙම තෙල් නැව් කිහිපයක් පිළිබඳව සවිස්තරාත්මකව අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. මීට කලින් මේ සාගරයට ඉන්ධන මිශ්‍ර වෙමින්
ගිලී ගිය නැව් පිළිබඳව ඡායාරූපත් එක්ක කෙසේ වුවද තෙල් ටොන් ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් සමග ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව අනතුරටපත් වූයේ නම් මේ නැව් ලයිස්තුවේ ප්‍රමුඛ තැනකට ඒ පරිසර විනාශය එක්වීමට නියමිතයි කියලා තමයි අද තොරතුරු මේ විදිහට සිළුමිණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි නැවේ කතන්දරින් පස්සේ අපි බලමු ඉදිරියේදී මොන වගේ නීති පියවර ගනීද මේ නැව සම්බන්ධයෙන් කියන කාරණේ පිළිබඳව අපට දැනගන්නට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි යනවා අද දවසේදී මේ තවත් පුවත් කිහිපයකට අපි සිළුමිණ පුවත්පතට යන්නේ. සිළුමිණ පුවත්පතේ වාර්තා වන ප්‍රධාන තොරතුර හන්තාන ඉඩම් වෙනසුවාට ප්‍රබල මන්ත්‍රී දියණියට නඩු කියලාද තොරතුරක් වාර්තා කරලා තියෙනවා. ඉකුත් අගෝස්තු මාස අවසාන භාගයේ සිට හන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ මහනුවර බෝලවත්ත හීරැස්සගල ස්ප්‍රින් හිල් ස්ටේට් නැමැති අක්කර 19කට ආසන්න භූමි ප්‍රදේශයේ ඉඩම් කොටසක් එලි කිරීම සහ ගිනි තැබීමේ සිද්ධීන්ට එරෙහිව එම ඉඩම හිමි චමින්ද්‍රණී බණ්ඩාර කිරියල්ල හේරත් නැමැත්තියට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරලා තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරන්නේ සිළුමිණ ප්‍රධාන පුවත විදිහට. උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනයට ඉහළින් වයඹ සහ බටහිර දෙසට පවතින ඇල දිය කඳුරට මායිම්බ පිහිටි මෙම ඉඩම එලි කිරීම පිළිබඳ ප්‍රථම වරට පරිසර අධිකාරියට වාර්තා වී ඇත්තේ අගෝස්තු 30 වෙනිදා කියලා වාර්තා කරනවා. පසුව කරන ලද ශේෂ්ත්‍ර පරීක්ෂණයෙන් පසු සැප්තැම්බර් 10 වෙනිදා එම ඉඩම එලි කිරීමේ කටයුතු නතර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළ බව එහි සභාපතිවරයා සඳහන් කරනවා කියලායි අද සිළුමිණ පුවත්පත ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම ඡායාරූප සටහන් දෙකක් එක්ක වාර්තා වෙන තොරතුරකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. සිළුමිණ පුවත්පතමයි වාර්තා කරන්නේ. කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම සහ හිස්වැසුම් පැළඳවීමේ උළෙල අර්ලේගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිකුරාදා දවසේදී පැවැත්වුණා. ඒ පිළිබඳව තමයි මේ විදිහට තොරතුරු අද ඡායාරූපයක් සමගින් වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ තෙල් ගෑස් සෙවීම කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරන්නේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන පුවතේමයි. ලංකාවේ තෙල් ගෑස් සෙවීම කඩිනම් කිරීමට පියවර අරගෙන තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ තියෙනවා කියන ලංකාවට අයිති ප්‍රදේශයක තියෙනවා කියන මේ ඛනිජ තෙල් සහ ගෑස් සෙවීමේ කටයුතු කඩිනම් කිරීමට මේ වෙනකොට වත්මන් රජය යටතේ පියවර අරගෙන තියෙනවා. ඊට පස්සේ කොරෝනා වලින් පස්සේ පාසල් විවෘත කිරීම මේ වෙනකොට සිදු කරලා තියෙනවා. පාසල් සිසුන්ගේ පැමිණීම කොහොමද? පාසල් සිසුන්ගේ පැමිණීම 75% ඉක්මවයි කියලා අද සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ. COVID-19 වසංගතය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් පසුගිය 8 වෙනිදා සිට යලි සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් පසු සිසුන්ගේ පැමිණීම 75% ඉක්මවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ පෙරේරා මහතා ප්‍රකාශ කරලා තියෙනවා. 75%කට වැඩි ළමුන් මේ වෙනකොට පාසල් වලට එන්න පටන් අරන් තියෙනවා. COVID-19 වසංගත තත්ත්වයෙන් පස්සේ පාසල් විවෘත කළාට පස්සේ. ඊට පස්සේ සිළුමිණ පුවත්පතට අපි යන්නට සූදානම් වෙනවා. සිළුමිණ පුවත්පතේ තවත් තොරතුරක් වාර්තා කරනවා මේ ඖෂධවල මිල ගණන් පිළිබඳව. ඖෂධ ලංකාවේ නිපදවන්න පුළුවන්කම තියෙද්දී ඇයි පිටරටින් ගෙන්වන්නේ මේ කාරණා පිළිබඳව බොහෝ සෙයින් කතා බහට ලක් වෙනවා. බටහිර ඖෂධ නිපැයුමට ආයෝජන කලාප දෙකක් වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ ගැන සිළුමිණ මුල් පිටුවේමයි තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ. විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400ක ආයෝජන කලාපයක්ද දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක මධ්‍ය පරිමාණ ආයෝජන කලාපයක්ද පිහිටුවීමට රජය තීරණය කළා තියෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල මගින් මෙතෙක් ඖෂධ ගෙන්වීමට වසරකට විදෙස් කරා ගිය රුපියල් බිලියන 60ක් පමණ මේ රට ඉතිරි කර ගැනීමටද හැකි වනු ඇති බවයි අද තොරතුරු වාර්තා කරන්නේ. මේ කාර්යය සඳහා එතෙර මෙතර ඖෂධ සමාගම් දැන්ටමත් ඉදිරිපත්ව සිටින බවද මූලික කටයුතු ලබන මාස ආරම්භන බවද ඖෂධ නිෂ්පාදන හා සැපයීම් නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලා අද සිළුමිණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ගොවින් ලක්ෂ 21කට කෝටි 7000ක පොහොර සහනාධාර දෙන්නත් රජය තීරණය කළා තියෙනවා. මේ වෙනකොට මෙවර මහගන්නේ සඳහා වී ගොවින් ලක්ෂ 9කට සහ වැවිලි බෝග ගොවින් ලක්ෂ 12කට පොහොර සහනාධාර ලබා දීම වැඩපිළිවෙල ලබන මාස සිට ආරම්භ කරන බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ අනුව ගොවින් ලක්ෂ 21කට කෝටි 7000ක පොහොර සහනාධාරයක් ලබා දෙන්නයි රජය මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම අධ්‍යාපන පද්ධතිය මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව වැඩි අවධානයක් මේ වෙනකොට යොමු කරලා තියෙනවා වත්මන් රජය යටතේ. ඒ අනුව ජාතික පාසල් 1000ක්
ආරම්භ කරන්න මේ වෙනකොට පියවර අරන් තියෙනවා. ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඇතැම් ජාතික පාසල් 9ට පමණක් සීමා වී ඇති අතර එම් පාසල්වල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවත් එම පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බවත් රජය තීරණය කළා තියෙනවා කියලයි මේ විදිහට අද දවසේදී තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නට සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ තොරතුරු කිහිපයකට. ලංකාදීප පුවත්පතේ වාර්තා වෙනවා මේ මන්ත්‍රීන්ට නවතින්න කුලී ගෙවල් සොයයි කියලා තොරතුරක්. හිටපු මන්ත්‍රීන් 30ක් නිල නිවාස බාර දීලත් නැහැ කියලයි අද වාර්තා කරන්නේ ලංකාදීපයේ ප්‍රධාන පුවතක් විදිහට. පිට පළාත් වලින් තේරීපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සඳහා පාර්ලිමේන්තුව ආසන්නයේ කුලී නිවාස ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. ලංකාවේ ඈත පළාත් වලින් එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාව රැස් වෙන දවස්වල ඉන්න නිවාස ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. යනුව මේ පාර්ලිමේන්තු ආසන්නයේ කුලී නිවාස සොයා ගැනීම පිළිබඳව මේ වෙනකොට රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි හිටපු මන්ත්‍රීන් 30ක් තවමත් නිල නිවාස බාර දීලා නැහැ කියලායි අද ලංකාදීප ඉරිදා සංග්‍රහය තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ පිට රටවලින් ගෙන්නන භාණ්ඩ පිළිබඳවත් වැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් බොහෝ දේවල් මේ වෙනකොට පිට රටින් ගෙන්නනවා කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. මේ බලන්න කටුවැල් බටු ඉඟුරු මී පැණි කිලෝ 7 ලක්ෂයක් පසුගිය කාලේ රටින් ගෙනලා තියෙනවා. 7 ලක්ෂයක් කටුවැල් බටු ඉඟුරු මී පැණි. මෙරට නිෂ්පාදනය කරනු ලබන කටුවැල් බටු වියලි ඉඟුරු හා මී පැණි කිලෝග්‍රෑම් 7 ලක්ෂයක් පමණ පසුගිය රජයේ කාලයේදී මෙරට ගෙන්වලා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ගැටලුව තියෙන්නේ මේවා දේශීයව නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙන දේවල් හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉන් අනතුරු අපි තවත් තොරතුරු කිහිපයකට යන්නට සූදානම් වෙනවා. මේ ඒ තමයි ලංකාදීපේම වාර්තා වෙන තොරතුරක්. අපි පුවත්පත් තොරතුරු ආරම්භයේදී සඳහන් කරා අධික වැස්සෙන් වසංගත රෝග බියක් ඇති වෙන්නට ඉඩ තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙන්ගු, මියුණ හා පාචනය වැනි රෝග වසංගත තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දීලා තියෙනවා. අධික වර්ෂාපතනයක් පසුගිය දවස්වල ඇති වුණා. තාමත් වර්ෂාපතනයේ අඩුවක් නැහැ. මේ තත්ත්වය නිසා බෝවන රෝග හැටියට මියුණ, ඒ වගේම පාචනය, විශේෂයෙන් ඩෙන්ගු ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා තමයි වසංගත රෝග විද්‍යාංශය නැත්නම් සෞඛ්‍ය අංශ පෙන්වා දීලා තියෙන්නේ. ඒ ගැනත් අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය පිළිබඳව තවමත් හරියට විසඳුමක් නැහැ. තවමත් නායකත්වයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. නමුත් හෙට දවසේදී යම් වෙනසක් සිදු වෙයි කියලා බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන අද සතියන්ත පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා කරලා තියෙනවා. රුවන්ද වජිරද කරුද එජාප තීන්දුව හෙට කියන ශීර්ෂ පාඨය යටතේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සඳහා රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන හා කරු ජයසූරිය යන තිදෙනාගෙන් එක් අයෙක් තෝරා ගැනීම හෙට සිදු වෙතයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලායි අද තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් අපි මව්බිමේ එක තොරතුරකුත් අපි උපුටා ගන්නට සූදානම් වෙනවා. ඉල්ලීමක් ආවොත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන සලකා බලනවා කියලා මංගල සමරවීර මහත්මයා කියන තොරතුරකුත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. යම් හේකින් තමාට ඉල්ලීමක් ලැබුණොත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගැනීම සඳහා මංගල සමරවීර මහත්මයාත් සූදානම් කියලා අද තොරතුරු මව්බිම් පුවත්පත වාර්තා කරනවා. තවත් අපි විරාමෙන් පස්සේ නැවතත් අවධානය යොමු කරමු සතියන්ත ජාතික පුවත්පත් වලට. මව්බිම් පුවත්පතේ තොරතුරක් උපුටා ගත්තා. මුලින්ම වාහන ආදායම් බලපත ගන්න දුම්හා රක්ෂණ සහතික දෙකම ඕනෑ. මෙහෙම කියන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා මේ ගැන කරුණු අනාවරණය කරන්න හේතුවක් වෙලා තියෙන්නේ. පාඨකයන් කළ විමසීම් වලට මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේ මේ බව සඳහන් කළා කියලායි සඳහන් වන්නේ. බලපත්‍ර නිකුත් කිරීමේදී දුම් සහතිකය අවශ්‍ය වන්නේද යන්න සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදාළ අංශ වලට උපදෙස් දී ඇතැයිද පළාත් පාලන ආයතන වලට එහිදී වගකීමක් හිමි වන බැවින් මේ විමසා බලා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවද කොමසාරිස්වරයා සඳහන් කරලා තියෙන තොරතුරු අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. කොහොම වුණත් වාහන ආදායම් බලපත්‍රය ගන්න දුම් හා රක්ෂණ සහතික දෙකම අවශ්‍යයි කියලයි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. මව්බිමෙන් පස්සේ අපි දිවයින ඉරිදා සංග්‍රහයෙන් තොරතුරු කිහිපයක් උපුටා ගත්තා. හමුදා පොලිස් නිලැඳුම් ලංකාවේම නිපදවන්න තීරණය කරලා තියෙනවා. ඒ ගැනද මුල් පිටුවේමයි තොරතුරු වාර්තා කරන්නේ. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවශ්‍ය කරන සියලු නිලැඳුම් ඇතුළු අනිකුත් රෙදිපිලි දේශීය නිෂ්පාදනය කිරීමට රජය තීරණය කළා තියෙනවා. මෙතෙක් එම නිමි ඇඳුම් සඳහා රෙදි විදේශ රටවලින් ගෙන්වන ලද අතර මින් ඉදිරියට
රෙදි ගෙන්වීම නතර කරන බව බතික් අත්‍යන්ත රෙදි හා දේශීය ඇඟලු නිෂ්පාදන රාජ්‍ය ඇමති දෑසිරි ජයසේකර මහතා සඳහන් කරලා තියෙනවා කියලා අද වාර්තා කරද්දී දූෂණ මර්දන කමිටු නිලධාරීන්ගේ වැටුප් ගෙවන්න කෝටි 2ක් කියලා තොරතුරුකුත් අද වාර්තා කරනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පිහිටුවා තිබූ පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් වර්ෂ 2015 සිට 2017 දක්වා කාලයේදී වැටුප් වේතන හා දීමනා වශයෙන් රුපියල් 2 කෝටි 27 ලක්ෂයකට අධික මුදලක් ගෙවා තියෙනවා කියලායි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තවත් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණක් පිළිබඳව දිවයින පුවත්පත වාර්තා කරනවා. මේක නම් කරලා තියෙන්නේ මේ විදේශ උපාධාරී වෛද්‍ය සිසුන් පිරිසක් තමයි මේ කාරණය මතු කරලා තියෙන්නේ. මේකේ මාතෘකා විදිහට යොදාගෙන තියෙන්නේ විදේශ වෛද්‍ය උපාධිය ලැබූ දරුවන් තවමත් අතින් කා හරක් බලන ගොප්පලු රැලක්ද කියන කාරණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් තියෙනවා. සංවාද සඳහාද මේ කාරණේ ඉදිරිපත් කළ තියෙන සංවාදයක් සඳහා මේ දරුවන් විදේශ රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන මෙරට පැමිණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ශ්‍රී ලංකා සේවය සඳහා ලියාපදිංචි කිරීමේ විභාගයේ හෙවත් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය සඳහා ලියාපදිංචි කිරීමේ විභාගයට සියල්ලම් පාහේ දන්නා මේ විභාගයට පෙනී සිටීම වෙනුවෙන් බලා සිටින දහසකට ආසන්න පිරිසක් මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. බොහෝ වියදමක් දරලා රුසියාව වගේ රටවල් වලට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ලබාගෙන ඇවිල්ලා තාමත් වෛද්‍යවරුන් වෙන්නට නොහැකිව දහසකට ආසන්න පිරිසක් ඉන්නවා කියලායි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මේ වසරේ පැවති නඩු විභාගයේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය සඳහා ලියාපදිංචි කිරීමේ විභාගය හෙවත් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය සඳහා ලියාපදිංචි කිරීමේ විභාගය පැවැත්වීම ජූලි මාස 29 වන දින නියෝග කර ඇතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් මේ ක්‍රියාවට නොනැගීම තවමත් ගැටලුවක් කියලා තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. කොහොමවත් විශාල වියදමක් තරලා දහසකට ආසන්න පිරිසක් තවමත් වෛද්‍ය වෘත්තිය සඳහා යෙදෙන්න අවස්ථාවක් නැතුව බලාගෙන ඉන්නවා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරන්න තමයි ඒ ලිපිය අද ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා සතියගාරුණට. සතියගාරුණේ තොරතුරු කිහිපයක්ම තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදයේ පිළිබඳව එජාප ලොකු පුටු හෙට නිතරගින් පත් කෙරෙයි. මාස 3කට කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙනවා කියලා සඳහන් කරද්දී නියෝජ්‍ය නායකයා 3 මාසකින් මහපුටුවට රුවන් වජිර සටනට එක් වෙලා තියෙනවා කියලායි අද සතියගාරුණ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම වසරකට පෙර බලාගාර දෙකක් අක්‍රිය වීමෙන් මෙගාවොට් 230ක් රටට අහිමි වෙලා කියලා අද තොරතුරුකුත් වාර්තා කරනවා. කැලණි 3165යි නොරොච්චෝලේ සුළම් බලාගාරයෙන් 65යි ඉන්දියාවට ඇවූ විදුලි මෝටර දෙකක් කොරෝනා වලට හිරවේ විදුලි ජනන යන්ත්‍ර ට්‍රාන්ස්ෆෝමර් අක්‍රිය වීම හේතුව නඩත්තුවක් නැතිකම කියලා අද මේ විදුලි අර්බුදය පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කරලා තියෙනවා සතියග අරුණ පුවත්පතේ. ඒත් එක්කම තවත් තොරතුරක් තියෙනවා. මේක මේ ටිකක් ලස්සන වෙන්න විවිධ ක්‍රීම් වර්ග භාවිත කරන අයට වැදගත් තොරතුරක් වෙයි. ලස්සන වෙන්න ගන්න අච්චාරු ක්‍රීම් හදලා කියලායි අද සතියග අරුණ තොරතුරු වාර්තා කරන්නේ. විවිධ ආලේපන ක්‍රීම් වර්ග සහ දියර වර්ග එකතු කර නව නිෂ්පාදනයක් ලෙස රූපලාවන්‍ය ගාර සහ සුවඳ විලවුන් අලවිස්ථානවලදී කාන්තාවන්ට අලෙවි කරන බැවින් එවැනි නිෂ්පාදන මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. විවිධ ආලේපන ක්‍රීම් වර්ග සහ දියර වර්ග එකතු කරලාලු මේ නිෂ්පාදන හදන නිසා මේවා මිලදී ගන්නකොට ටිකක් අවධානය යොමු කරන්න කියලායි අද සතියග අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. තවත් තොරතුරු කිහිපයක්ම තිබෙනවා සතියග අරුණේ. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ලබන වසර වන විට රටේ දෘශ්‍යාබාධිතයන් ලක්ෂ 12 පනින ලකුණු කියලා ටිකක් කනගාටුදායක තොරතුරක්. ලබන වර්ෂයේ වන විට ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත හෝ අර්ධ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්පවනු ඇතැයි රජයේ පුරෝකථනය කරලා තියෙනවා කියලායි අද තොරතුරු වාර්තා කරන්නේ. මේ ගැනත් අපි අවධානය යොමු කරන්නේ. ඒක ටිකක් කනගාටුදායක තොරතුරක්. ඒ වගේම පසුගිය වසර 6කදී බන්ධනාගාර වලින් ජංගම දුරකථන 12462ක් මතුවෙලා. පහුගිය අවුරුදු 6ේදී බන්ධනාගාර වලින් ජංගම දුරකථන 12462ක් හොයාගෙන තියෙනවා. ලේසි පහසු ගාණක් නෙමෙයි. බන්ධනාගාරවල ඉන්න සිරකරුවන්ට ජංගම දුරකථන භාවිත කිරීමේ අවස්ථාව නැහැ. නමුත් පසුගිය වසර 6ේදී දුරකථන 12462ක් හොයාගන්න හැකියාව ලැබිලා තියෙනවා. අපි දැන් සතියග අරුණෙන් තවත් ලිපියක් තෝරාගත්තා. මේක මේ විශේෂ සාකච්ඡාවක්. පසුගිය දවස්වල
රටේ වැඩිපුරම කතා බහ වුණු පුද්ගලයෙක් තමයි රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා. ඔහු මරණ දඬුවමට ලක් වෙලා ඉන්නේ. නමුත් අභියාචන අධිකරණය හමුවේ ඔහු පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඔහුට දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්න අභියාචන අධිකරණයෙන් අවසර ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ඔහුගේ දියුරුම් දීමත් එක්ක විපක්ෂයේ විවිධ විරෝධතා මතු කිරීමත් එක්ක ඒ ගැන කතා බහට ලක් වුණා. අජිත් අලහකෝන් සතිය අගරුණට අද ඔහු සමග පාර්ලිමේන්තුවේදී කළ සාකච්ඡාවක් සටහන් කරලා තියෙනවා. හිරේම හිටියා නම් හොඳයි. ප්‍රේමලාල් ජයසේකර මහත්මයා තමයි මෙහෙම කියන්නේ. Tamanට හිරේම හිටියා නම් හොඳයි කියලා හිතලා තියෙනවා. මරණ දඬුවම හිමි වුණාම අඳින්න දෙන්නේ මදනි ඇඳුම බිරිඳ දරුවෝ දැක්වාම හිත හදා ගන්න අමාරුයි කියලා ඔහු කියනවා. උඩ ඉන්න දෙයියෝ මම නිදොස් කියලා දන්නවා. චොකා මල්ලි කියන්නේ ඇයි කියලාත් ඔහුගෙන් විමසලා තියෙනවා. චොකා මල්ලි කියන්නේ චොක්ලට් කාලාමයි. චොකා මල්ලි උනේ චොක්ලට් කාපු නිසාමයි කියලයි ප්‍රේමලාල් ජයසේකර මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඔහු සමග සිදු කළ සංවාදයක් මේ විදිහට අද වාර්තා කරලා තියෙනවා. අපි යනවා මවුරට පුවත්පතට. මවුරට පුවත්පතේ තොරතුරු කිහිපයක් තියෙනවා. CID කුඩු කොස්තාපල් ගෙන්වයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයා ලංකාවට ගෙන්වා ගන්න මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුණු පොලිස් නිලධාරියෙක් ඔහුව ලංකාවට ගෙන්වා ගන්න මේ වෙනකොට කටයුතු සිදු කරලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා මේ පුවත්පතේ හිරේ දෙකට කඩයි කියලා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් වෙන් කර පුනරුත්ථාපන කඳවුරු වලට යැවීම සඳහා නව නීති සංශෝධන කඩිනමින් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට සහ අදාළ අංශවලට උපදෙස් දීලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු තමයි හිරේ දෙකට කඩයි කියන මාතෘකාවත් එක්ක ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි යනවා ඇත්ත පුවත්පතේ තොරතුරු කිහිපයකට. ඇත්ත පුවත්පතේ වාර්තා වෙනවා පිටුවක දැනුවත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් අද අවශ්‍යම වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී වීරසිංහ මහත්මයා සඳහන් කරන තොරතුරක් අද වාර්තා කරලා තියෙනවා. රට මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමටත් ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් කොට ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමටත් වැඩ කරන පන්තියේ සහභාගීත්වය හා නායකත්වය අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා. අපි වෙලා හොඳයි පුවත්පත් තොරතුරු අවසන් කරන්නට අපි ක්‍රීඩා තොරතුරක් උපුටා ගත්තා. අපිට හිමි වුණු කාලයකට පස්සේ ලැබුණු ජයග්‍රහණයක් පිළිබඳව දකුණු ආසියාවේ අලුත්ම වෙඩිල්ල යුපුන් පිළිබඳවයි අද සතිය ගරුණේ මේ විදිහට සටහනක් තියෙන්නේ. මැරෙනකන් මේ වාර්තාවේ අයිතිකාරයා වෙන්න මට ඕනේ නෑ. දැනට දකුණු ආසියාවේ සිටින වේගවත්ම ක්‍රීඩකයා බවට ඔහු පසුගියදා පත් වුණා. මෙතෙක් ඉතිහාසයේ දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩකයෙකු විසින් මීටර් 100 ඉසව් වෙනුවෙන් වාර්තා කළ හොඳම කාලය වන තප්පර 10.16ක කාලය වාර්තා කරන්නට ඉතාලියේ පුහුණු වීම සිදු කරන ශ්‍රී ලංකාවේ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ක්‍රීඩකයා සමත් වුණා. ඒ කුද්දා ජර්මනියේ පැවති මල්ල ක්‍රීඩා තරඟාවලියකදී මේ ජයග්‍රහණය පිළිබඳව තමයි අද ඔහු සටහන් කරලා තියෙන්නේ. මැරෙනකල් මේ වාර්තාවේ අයිතිකාරයා වෙන්න මට නෑ දක්ෂය ඕන තරම් බිහි වෙන්න පුළුවන්. දකුණු ආසියාවේ අලුත්ම වෙඩිල්ල කියලා තමයි ඔහු ගැන සඳහන් කරලා තියෙන්නේ. කොහොමුණත් ඔහු රටට ආඩම්බරයක් බවට පත් වෙලා තියෙනවා. අපි පුවත්පත් තොරතුරු අවසන් කරන්නට කලින් නැවතත් මතක් කරන්නේ කාලගුණය යහපත්. මේ නිසා බෝ වන රෝග බොහොමයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම ඩෙන්ගු වගේ රෝග. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියන කාරණේ මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු වලින් අපි සමුගන්නවා. හෙටත් හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.